ආයුබෝවන් අද අපි යමු අලුත් මාතෘකාවකට එබෝන් දේශීය සාහිත්‍ය මූලාශ්‍රය මාතෘකාව ලියාගමු දේශීය සාහිත්‍ය මූලාශ්‍රය එතකොට අපි කලින් මාතෘකාවේදී කතා කරා සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව. එතනදී අපි මේ සාහිත්‍ය මූලාශ්‍රයන් කොටස් දෙකකට බෙදුවා. දේශීය සහ විදේශීය. මේ දේශීය කියන්නේ මොකක්ද? අදින් වසර 2000ක පමණ පෙර සිට ලාංකිකයන් විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් වරින් වර ලියන ලද කෘති මේ තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. අදින් අවුරුදු 2000කට පමණ කලින් ඉඳලා ලාංකිකයෝ විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් වරින් වර ලියපු ග්‍රන්ථ නැත්නම් අපි කියන පොත් ඒවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. නැත්නම් අපේ මේ මූලාශ්‍රන කතා කරනකොට අපිට පේනවා ලංකාවේ මුලින්ම ලියවෙන්නේ දීපවංශය. ඒක තමයි අපේ මූලාශ්‍රය. ඊළඟට දීපවංශයෙන් පස්සේ ලියවුණ අපේ හොඳ මූලාශ්‍රයක් ඒ තමයි මහා වංශය. මේ අපේ වංශ කතා. මහා වංශය. ඒතරතුරු රාශියක් අන්තර්ගත වෙච්ච වංශ කතා. දැන් මේ දීපවංශ ගත්තොත් එහම අපි මේක රචනා වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. ක්‍රිස්තු වර්ෂ 4 සියවසේ. එතකොට මේ කතුවරයා අඥාතයි. ඒ කියන්නේ කතුවරයා සඳහන් වෙන්නේ නැහැ. අඥාතයකට කතුවරයෙක් සඳහන් වෙලා නැහැ. කතුවරයා විසින් මේ පොත ලියපු කෙනා විසින් තමන්ගේ නම මේ පොතේ සඳහන් කරලා නැහැ. ඒ නිසා අපිට කතුවරයා හොයන්න අමාරුයි. කතුවරයෙක් නෑ මේකට. ඊළඟට මේකේ ඉතිහාස කතාව පටන් ගන්නේ කොතනින්ද? පටන් ගන්නේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ කතාව පටන් ගන්නවා. ඊළඟට මේ දීපවංශයේ කතාව ඉවර කරන්නේ කොතනින්ද? මහසෙන් රජුගේ පාලන කාලයේ අවසන් වෙනකොට මේ කතාවත් අවසන් කරනවා. හරිද? මහසෙන් රජතුමාගේ පාලන කාලයේ අවසානයේ මේ කතාව අවසන් කරනවා. ඊළඟට මේ පොතේ මේ ග්‍රන්ථයේ අපිට අහු වෙනවා ප්‍රධාන අඩුපාඩු දෙකක්. දුබලතා දෙකක් අපිට හම්බ වෙනවා.
එකක් තමයි පුනරුක්ති දෝෂ. පුනරුක්ති දෝෂ. මොන මේ පොතේ අපිට හම් වෙන එක අඩුපාඩුවක්. පුනරුක්ති දෝෂ. අනික තමයි ඇතැම් ඓතිහාසික සිද්ධි කෙටියෙන් දක්වලා තිබෙනවා. ප්‍රමාණවත් විස්තරයක් සපයන්නේ නැහැ සමහර තැන්වල මේ පොත. මේ අඩුපාඩු දෙක මේකේ තියෙනවා. ඇතැම් ඓතිහාසික සිද්ධි කෙටියෙන් දක්වා තිබෙනවා. අපින් කොහොම වුණත් අපේ ඉතිහාසය පිළිබඳ සැලකිය යුතු විස්තරයක් මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඒක මොනවද තියෙන්නේ? ලංකාවේ ඓතිහාසික තොරතුරු සහ ශාසන ඉතිහාසය සම්බන්ධ පුවත්. අපේ ඓතිහාසික තොරතුරු සහ ශාසන ඉතිහාස සම්බන්ධ තොරතුරු පුවත් මේකේ අන්තර්ගත වෙනවා. යම් අඩුපාඩු තිබුණත් අපිට මේක වැදගත් මූලාශ්‍රයක්. අපි ටිකක් ඒක සටහන් කරගන්නවා. අපි මෙහෙම ලියා ගමු. අදින් වසර 2000ක පමණ පෙර සිට අදින් වසර 2000ක පමණ පෙර සිට අදින් වසර 2000ක පමණ පෙර සිට ලාංකිකයන් විසින් අදින් වසර 2000ක පමණ පෙර සිට ලාංකිකයන් විසින් සර් ඔව් ඕක ලිව්වා. ඔව් සර්. හරිද කවන්නේ මේක ආයෙලියාක මේ මාතෘක ආයෙලියාක ලාංකිකයන් විසින් දත්තිහා පද්‍ය වශයෙන් වරින් වර ලියන ලද කෘති දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ලෙස හැඳින්වේ. සර් මාතෘකාවත් ආපහු ලියන්න ඕනේ. හරිද? ආපහු මේ ඕකම ලියන්න ඕනේ සර්. හවුද මේ මාතෘකාව ලියන්නේ නැහැ නේද? ලිව්වා සර් විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මාතෘකාවක් ලිව්වා. නෑ පුතේ නෑ. අර සාහිත්‍ය මූලාශ්‍ර මාතෘකාව යටතේ යටතේ පුතේ ඒක අපි ලිව්ව නේද? ඔව් සර් සාහිත්‍ය මූලාශ්‍ර කියලා ඡේදයක් දීලා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා තව ඡේදයක් දීලා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා තව ඡේදයක්. එතකොට අර සාහිත්‍ය මූලාශ්‍ර කියන එක යටතේ තමයි අපි ඒ ගැන චූටි හඳුන්වීමක් කළේ. ඒක හඳුනාගත්ත පමණයි එතනදී. එතකොට ඒකේ පූර්ණ විස්තරය දෙන්නේ දැන් තමයි පුතේ. හොඳේ. මේක අතට අපි ලියුවා මේක. අපි දැන් ඊළඟට මෙහෙම අලුත් ඡේදක ලියා ගමු. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය අතර
දේශීය සාහිත්‍ය මූලාශ්‍රය අතර වඩා පැරණිතම කෘතිය දීපවංශයයි. සර් ඔව්. සර් මම ලයිට් ගිහිල්ලා දැන් ආවේ සර්. කොතෙන්ද කරන්නේ? පුතා මාතෘකාව මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියන මාතෘකාව පිටු අංක 1. හරි? අලුත් ටියුට් එක සර්. ටියුටර් නෙමෙයි අපි මේ කරන්නේ 10 පොත. පොතනේ. ඔව් 10. ඊයේ කට්ටිය ආවේ නැහැ පන්තියට. නේ? ඊයේ තිබ්බ සර්. ඊයේ තිබ්බේ නෑනේ. ඔව් සර්. ඇයි අපි වෙලාව දාගත්තේ 12 මාර දෙකනේ. ඉතින් මම 12 මාර 12:26ට මම ලින්ක් එක දැම්මා. දාලා 12:40 වගේ නිකන් බැලුවා මම. මුදිතාව තව මම හිතන්නේ විශ්මිනවාන් ජනාර කවුරු ආව දරුවෙක් ආවා. මේ ඊට පස්සේ මම එතනට කතා කරලා මේ පන්ති නවත්තුවා. දැන් අපරාධ නම කරලා මේ ඉඳ එන්න හොඳේ. එහෙම ඉන්නස මාර පරක් කියනවා මට මැසේජ් එක ආවේ දැන්. ඈ? ඕ මට දැන් ආවේ දාලා තියෙන්නේ 5:12ට. යන්න එය දැන් අපි ලියන්නේ පුතා මේ පල්ලෙහාට පොයින්ට් සර් ෆෝම් මූලාශ්‍ර අතර වඩා පැරණිතම කෘතිය දීපවංශයේ වේ. සර් අපි අර විදිහට පැත්තට ඉඩ තියනවා සර්. ඔව් ඔව්. දාගන්න පළවෙනි තරු ලකුණ පල්ලෙහා රූලේ එය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ රචනා කර ඇත. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ රචනා කර ඇත. ඊළඟ තරුව දාගමු අපි. ඊළඟ තරුව කතුවරයා සඳහන් නොවේ. කතුවරයා සඳහන් නොවේ. කතුවරයා සඳහන් නොවේ. මොකක්ද සර්? කතුවරයා සඳහන් නොවේ. තර ලකුණු දාලා සර්. ඔව්. ඊළඟ තරුව දාගන්න තුන්වෙනි තරුව බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට සමන් දැන් ආ කොච්චර කොට ඉඩ තියන්න ඕනද? පුතේ පොඩ්ඩක් බලලා කියන්න එක. TR නම් සර් පිටු භාගයක් ඕනේ සර් කාලක් විතර. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රජුගේ පාලන කාලයේ අවසානය. මහසෙන් රජුගේ පාලන කාලයේ අවසානය. මහසෙන් රජුගේ පාලන කාලයේ අවසානය. ඒක ආපහු කියන්න. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රජුගේ පාලන කාලයේ අවසානය.
අවසානයේ දක්වා ඓතිහාසික තොරතුරු සහ ශාසන ඉතිහාසය පිළිබඳ පුවත් මොකද සර්? ඓතිහාසික තොරතුරු හා ශාසන ඉතිහාසය පිළිබඳ පුවත් මෙහි ඇතුළත් වේ. ලිව්වද හරිද? හරි සර්. නම් ඊළඟට ලියමු. ඊළඟ තරුව දාගන්න. දීපවංශයේ දුබලතා දෙකක් දැකිය හැක. එක ලියන්න පුනරුක්ති දෝෂ මොකක්ද පළවෙනි එක? පුනරුක්ති දෝෂ. මෙතෙන් පුනරුක්ති දෝෂ. දැන් පුතාලා දන්නවද මේ පුනරුක්ති දෝෂ කියන්නේ මොකක්ද කියලා? තේරුම් වල තියෙන වැරදි. හරිද? තේරුම් වල තියෙන වැරදි. අපූර්ව කවියක් මතක් වුණා මට. ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ විඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිති මොක්පුර. ඉඳ එක වෙහෙර. සර් මේ ක්‍රිස්තුවාස 4 වන සියවසේ මොකද? අර මෙයාට ක්‍රිස්තුවාස 4 වන සියවසේ පුතා මේ ටික ලියන්න එපා. හොඳේ මේ ටික මෙහෙමනේ අපි ලිව්වේ පොඩ ගස් කරලා ලිව්වේ. හොඳයි. ඉඳ විඳ සිඳ බිඳ. දැන් පුතා මේක බොහොම අපූර්ව නේද මේ ගීත මේ කවිය. ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොබිඳ මොක්කර. මෙන්න මේ වචන මේ එකම වචනේ දෙපාරකපාර යෙදුනහම ඒ කවියට එනවා පොඩි අලංකාරයක්. එනව නේද? මේක අර මම කිව්ව විදිහට එහෙම අලංකාරයක් නැද්ද? එහෙමද? හොඳයි හරි. ඔව්. එතකොට පුතා මෙන්න මේක තමයි පුනරුක්තිය. එකම දේ නැවත කියවෙනවා. දැන් මේ කවියට මේක හරි අපූර්වයි. නමුත් සාහිත්‍ය පොතක එකම දේවල් නැවත කියවන එක මූලාශ්‍රයක් වශයෙන් අපි සලකනකොට ඒක හොඳද නරකද?
නරකයි. නරකයි. නරක දෙයක් ඒක එහෙම නොවෙන්න ඕන එහෙම. එකම දේ ආපහු ලියන්න අවශ්‍ය නැහැ මේකේ. හැබැයි අන්නේ දුබලතාවය තියෙනවා දීපවංශය. ඊළඟට මේ ඇතම් ඓතිහාසික සිද්ධි ඉතා කෙටියෙන් දක්වලා තියෙනවා. අපිට ප්‍රමාණවත් විස්තරයක් සපයන්නේ නැහැ මේ ග්‍රන්ථය. ප්‍රමාණවත්. දැන් අද දවසේ ඉඳන් අපි අනුරාධපුර යුගයේ මුල ඉතිහාස ඉගෙන ගන්න යනකොට අපිට මේ දීපවංශය ඒ පිළිබඳ හොඳ විස්තරයක් සපයලා නැහැ. ඒක අඩුපාඩුවක්ද පුතේ? නෑ. ඔව් සර්. අඩුපාඩුවක් නේ? අඩුපාඩුවක්. එහෙනම් අපිට පූර්ණ විස්තරයක් සපයලා නැහැ ඒ ග්‍රන්ථේ. මෙන්න මේ අඩුපාඩු දෙක තියෙනවා දීපවංශයේ. අපි මේක ලියාගත්තා නේ. අපි මේ හතරවෙනි දරුවට ලිව්වා. මොන මොකද්ද මේ දීපවංශය දුබලතා දෙක දැකිය හැක. අපි එක ලියවලු පුතේ. අපි එක ලියුවා නේද? ඔව් සර් ලියුවා. එක ලියුවා පුනරුක්ති දෝෂ අපි දෙක ලියමු. ඇතැම් ඓතිහාසික සිද්ධි. කෙටියෙන් දක්වා තිබීම. දැන් එතකොට අපි දීපවංශයේ තියෙන ඒ මාස ඇතැම් ඓතිහාසික සිද්ධි කෙටියෙන් දක්වා තිබෙන කෙටි හොඳ විස්තරයක් නැහැ කියන එක කියන්නේ. ඒක මොන වගේ වෙස්සේ නේ? හරිද? මොන වගේ විස්තරස එහෙම තිබුණේ? මේ සමහර සිදුවීම් මහා දීපවංශයේ සම්පූර්ණ විස්තරයක් නැහැ කියලා කියන්නේ. දැන් අපි හිතමුකෝ උදාහරණයක් ගමුකෝ. අපි හිතමු රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිළිබඳව අපි හිතමු සිද්ධියක් මේක. ඒ සිද්ධිය ගැන හොඳ විස්තරයක් සඳහන් කරලා නැහැ. ඒ වගේ සමහර සිද්ධි මේකේ විස්තරාත්මකව දක්වලා නැහැ. දැන් අපි හිතමු සංග්‍රාමයක් පිළිබඳව වෙන්න පුළුවන්. රජවරුන්ගේ සේවාවක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ටිකක් මේක අඩුවෙන් තමයි ලියවිලා තියෙන්නේ. සර් ඔව්. එතකොට සර් ඔක කොහොම වෙන්න ඒක ඉතිහාසය ගැනම ලියපු පොතක් වෙන්න ඕනේද? ඒ කියන්නේ ඉතිහාසය හදාරන්න ලියපු පොතක්. ඒ කියන්නේ අනාගතයේ ඉතිහාසය ගැන මේ දැනගන්න ලියපු පොතක්. ඔව්. එහෙම නැත්නම් ඔය නිකන් ලියපු පොතක ඔය වගේ හොඳ විශේෂ කාරණාවක් තිබ්බොත්. ඔව් එහෙම පුතේ අපිට පොත්පත් ගොඩාක් හම්බ වෙනවා. දැන් සමහරට ඒ කාලේ වෙන කතුවරයා මේ අනාගතය සඳහා මේක මේ දැන් කියන්නේ අවුරුදු 10 ගානක් ඉස්සරහට ඉන්න අයට මේක දැනගන්න මේ තියන්න ඕන කියලා එහෙම හිතන්න ඔළුව වෙන්න පුළුවන්. නමුත් ඒ සමහර ග්‍රන්ථ අපිට දකින්න තියෙනවා. ඉතිරිලා තියෙනවා. ඒ වගේ අපිට වැඩගත් තොරතුරු හම්බ වෙනවා. නැති වෙලාම කියපු කාන්ද තිබුණාද? ඔය නැති වෙලාම ග්‍රන්ථ අපිට තියෙනවා. ගොඩක් අපේ ග්‍රන්ථ විනාශ වුණා හොඳේ. ඔය විදේශ ආක්‍රමණ වල එහෙම සිද්ධ වෙලා ගොඩක් අපේ ග්‍රන්ථ විනාශ වුණා. අපි බොහොම ටිකක් තමයි ඉතුරුලා තියෙන්නේ. එතකොට අපි ඡේදයක් වෙන මෙහෙම ලියමු. මේ නිසා දීප වංශය තිබියදීම සර් එතෙන්ට මොකද ලියන්න ඕන නැත්නම් වෙනම ඡේදයක් දාන්නද? නෑ පුතේ ඔකටම ලියන්න. මේ නිසා දීප වංශය තිබියදීම අඩුපාඩු අඩු කෘතියක් ලෙස මහා වංශය රචනා කර තිබේ. එතකොට දැන් දීපවංශයේ මේ දුබලතාවයන් නිසා තවත් ග්‍රන්ථයක් ලියුවා. තමයි මහා වංශය. ඊට පස්සේ මේ අඩුපාඩුකම් අඩුම කෘතිය මොකද්ද? මහා වංශය
අපිට ගොඩක් වැදගත්. මේකෙත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. තිබ්බට මේකේ හොඳ පැති ගොඩක් තියෙනවා. ඒ නිසා අපිට දැනට තියෙන මේ වංශ කතා වලින් හොඳ එක තමයි මහා වංශය. ඒකට කරුණු කීපයක් තියෙනවා. මම පුතේ ටික ටික කියන්නම් මේ ටික. අපිට ගොඩක් කතා කරන්න පුළුවන් මහා වංශයෙන් තොරතුරු. එකක් තමයි මේ මහා වංශය කොටස් කිහිපයකින් යුතු ග්‍රන්ථයක්. කොටස් කිහිපයකින් සමන්විතයි. කොටස් කිහිපයකින් සමන්විතයි. හරිද පුතේ? කොටස් කිහිපයකින් සමන්විතයි. ඊළඟට අනිත් කාරණා තමයි මේක රචනා කරේ මේකේ මුල් කොටස රචනා කරේ. මේක මුල් කොටස. මුල් කොටස රචනා කරේ මහා විහාරවාසී මහානාම හිමි. ඔය මහා විහාරයට අනුබද්ධ පන්සලක් තිබ්බා. ඒකට අපි කියන දික්සඳ සෙනවියා පිරිවෙන. දික්සඳ සෙනවියා පිරිවෙන. ඊට පස්සේ මේ ධාතු වංශයේ මේ අඩුපාඩුකම් තිබ්බද? ඔකේ හැම ග්‍රන්ථයකම අඩුපාඩු තියෙනවා. හැම ග්‍රන්ථෙම තියෙනවා 100ක් සම්පූර්ණ එකක්වත්. අපි අඩුපාඩු වෙනම කතා කරමු වෙනම මාතෘකාවක් අරගෙන. ඉතින් අපි මහා වංශ අඩුපාඩුත් වෙනම කතා කරමු මේ පුදු මාතෘකාවක් අරගෙන. එතකොට මේ රචනා කරේ මේ මුල් කොටස රචනා කරේ මහා විහාරවාසී මහානාම හාමුදුරුවෝ. මේ මහානාම හාමුදුරුවෝ හිටියේ මේ මහා විහාරයට අනුබද්ධ දික්සඳ සෙනවියා පිරිවෙන. දැන් ඔයගොල්ලෝ මෙහෙම දිව කියනවා දැන් අපි අහනවා කවුද මහා වංශ රචනා කළේ? මහා විහාරවාසී මහානාම හාමුදුරුවෝ. එහෙම කොට වරද්දක් නැහැ හොඳේ. මේ දික්සඳ සෙනවියා පිරිවෙන මහා විහාරයට අනුබද්ධ එකක්. ඔයගොල්ලෝ ඉන්නේ ජනාධිපති විද්‍යාලය 9 වසරේ. දැන් අපි අහනවා ඔයගොල්ලෝ මොන කොහේ ළමයිද? ජනාධිපති ළමයි. වැරදි නෑනේ. තව කෙනෙක් කරා ජනාධිපති 9 ළමයි. ඒකත් හරි. ඒක හරියටම හරි. ජනාධිපති ළමයි. ඒක වැරදක් නෑ. ඒ වගේ මේ මහානාම හාමුදුරුවෝ මහා විහාරවාසී වික්ෂුන් වහන්සේ නම. එහෙම කරු ප්‍රශ්නයක් නෑ. ඒක හරි උත්තරයක්. එතකොට අනිත් කාරණා තමයි පුතේ. දැන් මේකේ ඉතිහාස කතාව පටන් ගන්නේ කොතනින්ද? මේ මහා වංශය. ඉතිහාස කතාව පටන් ගන්නේ බුදුන් වහන්සේගේ ලංකා ගමනය. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ කතාව පටන් ගන්නවා. ඔයාලා මතකද මේ දීප වංශයත් පටන් ගන්න මෙතනින්මයි. පටන් ගන්න බුදුන් වහන්සේ ලංකා ගමනේ. එතකොට මේකේ අවසානය මොකක්ද? මේකේ අවසානය මහසෙන් රජුගේ පාලනයේ අවසානය. මහසෙන් රජුගේ පාලන කාලයේ අවසානය. ඔයාලට මතකද දැන් එහෙමනම් දීපවංශයේ ඉතිහාස කතාව අවසන් කරන්නේ මෙතනින් තමයි. එහෙනම් දැන් පැහැදිලි. මහා වංශයේ දීපවංශයේ අන්තර්ගත කාලපරාසය එකයි. දීපවංශ පටන් ගත්ත බුදුන් වහන්සේ ලංකා ගමනේ මහා වංශෙත් එතනින් පටන් ගත්තා. දීපවංශ අවසන් කරා මහසෙන් රජුගේ පාලන කාලයේ අවසානයේ මහා වංශ මුල් කොටස එතනින් අවසන් කළා. එතකොට සර් මේ දීප වංශයේ මහා වංශයට තවත් කරුණු එකතු කරේ නැද්ද එතනින් එහාට? දීපවංශයකද? ඔය දෙකටම ඔය මුල් කොටස විතරයි. ඔව් දීපවංශයට එකතු වුනේ නැහැ ආයේ කොටස්. හැබැයි මහා වංශයට කොටස් එකතු වුණා. එතකොට ඒස මහා වංශය විදියටම නැත්තම් වෙනත් විදියකටද? ආයෙත් කියන්න. කියනවා දැන් ඔය අහන එක සාධාරණයි. අපි ඔක් කතා කරනවා. එතකොට මේක රචනා කරේ කොයි කාලෙද? රචනා කරේ විනාශ වෙලා හැම ඔය මහා වංශයේ නැත්තටම නැති වෙච්ච කොටස් එහෙම නැද්ද?
දැනට නම් පුතා එහෙම කියන්නේ මහා වංශේ තියෙන කොටස් ටික. ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 5 හෝ 600 වශයෙන් මේක රචනා වෙලා තියෙනවා. මේ ග්‍රන්ථ රචනා කරලා තියෙනවා. 5 හෝ 600 වශයෙන්. දැන් පුතාලා අහපු නිසා මම කියන්නේ මෙන්න මෙතනින්ම අපිට අඩුපාඩු හම්බ වෙනවා. බුදුන් වහන්සේ වැඩම කරේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. හරි? වැඩම කරේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. හරි පුතේ? නෑ 5 වන සියවසේ. වැඩම කරේ 5. දැන් ක්‍රිස්තු මේ බුදුන් වහන්සේගේ උපත සිදු වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 623. ඉතින් අවුරුදු 35ක් ගිහිල්ලා බුදු වෙන්නේ. නේද? එතකොට මේ 500 ගණන් මෙතනට එන්නේ. එතකොට හරි හරි. 6 වන සියවසේ තමයි බුදුන් වහන්සේ ළඟට වැඩම කරේ. දැන් මේක ලියන්නේ 5 වන සියවසේ ක්‍රිස්තු වර්ෂය කියන්නේ මහා නාම හාමුදුරු ලියන්නේ අදාළ සිද්ධියට වඩා අවුරුදු 1000ක් විතර පස්සේ. හරිද? මාසෙන් මේ හාමුදුරුව මේක ලියනවා. මහා නාම හාමුදුරුව මේක ලියන්නේ කතාව පටන් ගන්න මහාමුදුරුව අවුරුදු එයාගේ කාලයට වඩා අවුරුදු 1000ක් ඉස්සරහට මෙයා ලියාගෙන ඉන්නේ. එහෙනම් ලියන් ඉන්නේ අවුරුදු 1000ක ඉස්සර ඉඳලා. දීප වංශයට වඩා මහා වංශය අඩුපාඩු වැඩි වෙන්නේ එපා එතකොට. නෑ. මේවා ඒක මේ අඩුපාඩු අඩු වෙන එක ලියලා තියෙනවා. කියන්නේ මේ දීපවංශ අඩුපාඩු තිබුණේ මොනවද? එකම දේ නැවත නැවත ලියවෙනවා. සමහර සිද්ධි කොහොම කෙටියෙන් දක්වලා දෙනවා. ඒ අඩුපාඩුනේ. ඒ අඩුපාඩු දෙක මම අහලා දෙනවා මේකේ. එතකොට පුතා මේ සාහිත්‍ය පොත්වල මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. මේ සාහිත්‍ය පොත් මේ ඒ සිද්ධිය සිද්ධ වුණු කාලේ ලියපුවා නෙමෙයි. අවුරුදු 1000කමාරක් ගිහින් ලිව්වේ. එතකොට මේ මහා නාම හාමුදුරුවෝ ලිව්වේ පුතේ දැක්කේවද ඇස් දෙකෙන්? නෑනේ. නැත්තම් මේ හාමුදුරන්ට මේ කනට ඇහිච්චද ලිව්වේ? නෑනේ. එහෙන් මෙහෙන් ඔය ජනප්‍රවාදය අපු කතා තව පොත්පත් වගේක් තිබ්බලා තියෙනවා. ඒ වගේම තමයි මේක ලිව්වේ. ඒ නිසා මෙයාට අඩුපාඩු තියෙනවා. හොඳේ. හැබැයි මහවංශ පොතක් පොතක්. අපි ඒකට කියනවා මේක හොඳ වෙන්නේ කියලා. මේක රචනා කරේ 5 වෙනි හෝ 6 වෙනි සියවසේ. එතකොට පුතා දැන් අපිට අනුමාන කරන්න පුළුවන් නේද මේ දීපවංශය හා මහාවංශ තොරතුරු සමානකමක් ඇති කියලා? එතකොට මේ ඔහොම ගත්තොත් මේ දීප වංශයෙන් බලලා මහා වංශ ලිව්වා වගේ එකක්. එහෙම කියන්න පුළුවන්. මොකද කලින් ලියන දීපවංශනේ දීප